හැමෝම මගේ තාක්ෂණ වේදී සහ විද්‍යාව පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රවණ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මේ වීඩියෝ එක ඇතුලේ මොකක්ද ප්‍රවණ සංඛ්‍යාතය කියන්නේ කියලා කතා කරනවා. ඊට අදාළ ගැටලු ටිකක් විසඳනවා. ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඊට අදාළ ගැටලු ටිකක් විසඳනවා. අපි බලමු මොකක්ද මේ ප්‍රවණ සංඛ්‍යාතය කියන්නේ කියලා. सामान्य भौतिक विद्यावේදී අපි ප්‍රමණ සංඛ්‍යාතයේ සංකේතවත් කරන්න simple f කියන අකුර පාවිච්චි කරනවා. එතකොට අපි බලමු දැන් එහෙනම් මොකක්ද මේ ප්‍රමණ සංඛ්‍යාතය කියන්නේ කියලා. අපි හිතමු මේ අංශුව මෙන්න මේ වෘත්තාකාර පතයේ ඔස්සේ චලනය වෙනවා. ඒතර මෙයාගේ ප්‍රමණ සංඛ්‍යාතය කියලා කියන්නේ මෙයා ඒකක කාලයක් තුල ඒකක කාලයක් කියලා කියන්නේ කාලය මනින්නේ තප්පර වලින් නම් තප්පර එකක් කාලය මනින්නේ පැය වලින් නම් පැය එකක් කාලය මනින්නේ මිනිත්තු වලින් නම් මිනිත්තු එකක් මෙන්න මේ කාලය තුල මෙයා වට කීයක් කැරකෙනවද කියන එක මෙයා වට කීයක් කැරකෙනවද කියන එකට තමයි අපි කියන්නේ මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය කියලා. එහෙමනම් ඒක අපිට කියන්න පුළුවන් ඒකක කාලයක් තුල සිදු කරන භ්‍රමණ සංඛ්‍යාවට තමයි අපි භ්‍රමණ සංඛ්‍යාතය කියලා කියන්නේ. අපි බලමු කොහොමද භ්‍රමණ සංඛ්‍යාතය ගණනය කරගන්නේ කියලා. භ්‍රමණ සංඛ්‍යාතය ගණනය කරන්නේ මේ අපි යම් කාලයක් තුල මෙයා සිදු කරන භ්‍රමණ සංඛ්‍යාව මෙයා කරපුණු වට ගණන ගන්නවා නම් මේ වට ගණන කාලයෙන් බෙදුවම අපිට භ්‍රමණ සංඛ්‍යාතය ලැබෙනවා. අපි හිතමු මෙයා තප්පර 10ක් තුල වට 10ක් කරගුණා කියලා. ඔන්න තප්පර 10කදී මෙයා වට 10ක් කරගුණා. එහෙනම් මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය වෙන්නේ වට 10ක් කරකිලා තියෙනවා තප්පර 10කදී. එහෙනම් තප්පර එකකදී කරකින වට ගන්න බලන්න අපි මේක 10න් බෙදනවා. එතකොට අපිට එනවා 1යි කියලා. මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය 1යි කියලා. තප්පරයට වට 1යි කියලා. හිතමු අපි මෙයා වට 20ක් කරගෙනවා තප්පර 10කට. එහෙනම් මොකද කරන්නේ අපි වට 20 බෙදනවා 10යි. එතකොට අපිට එනවා මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය තප්පරයට වට 2යි කියලා. ඒතර මේ විදිහට අපිට භ්‍රමණ සංඛ්‍යාතය ගණනය කරගන්න පුළුවන් යම් කාලයක් තුල මෙයා භ්‍රමණය වෙච්ච වට ගන්න කාලේ බෙදපුවා. දැන් අපි බලමු භ්‍රමණ සංඛ්‍යාතය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවයක් කොහොමද ගොඩනගාගන්නේ කියලා. ඒකට මම පොඩි උදාහරණයක් ගන්නවා මම ගන්නවා ඔමෙගා කියන කෝණික ප්‍රවේගයෙන් වෘත්තාකාර චලිතයේ යෙදෙන වස්තුවක්. මෙයා t කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය මුලින්ම මම ගණනය කරගන්නවා. යම් t කාලයක් තුල මෙයා සිදු කරන කෝණික විස්ථාපනය කොච්චරයිද කියලා මම ගණනය කරගන්නවා. ඔබ දන්නවා කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඒකක කාලයක් තුල සිදු කරන කෝණික විස්ථාපනය. ඒ කියන්නේ තප්පර එකක් තුල රේඩියන් එකක් කෝණයක් විස්ථාපනය වෙනවා නම් එයාගේ කෝණික ප්‍රවේගය රේඩියන් තප්පරයට රේඩියන් 1යි. එතකොට තප්පරයක් තුල මෙයා ඔමෙගා ප්‍රමාණයක් කෝණික විස්ථාපනයක් සිදු කරනවා නම් තප්පර t කාලයකදී මෙයා සිදු කරන කෝණික විස්ථාපනය අපිට හොයාගන්න පුළුවන් ඔමෙගා t වලින් වැඩි කරපුවාම. ඒතර අපිට මෙතන ලැබෙනවා t කාලයකදී සිදු කළ කෝණික විස්ථාපනය ඔමෙගා t කියලා. ඊළඟට මම කරන්නේ දැන් මෙයා මේ t කාලය තුල කොච්චර වට ගණනක් කරකිලා තියෙනවද කියලා හොයාගන්න ඕනේ. එතකොට කොච්චර වට ගණනක් කරකිලා තියෙනවද කියලා හොයාගන්න මම මොකද කරන්නේ එක් වටයකට අදාළ කෝණික විස්ථාපනය කොච්චරද කියලා හොයාගන්න ඕන මුලින්ම. එක් වටයකට අදාළ කෝණික විස්ථාපනය කියන්නේ එක් වටයක් කරකිනවා කියලා කියන්නේ එයා අංශක 360ක් කරකින්න ඕන. අංශක 360ක් කියන්නේ රේඩියන් වලින් නම් 2යි 5. එහෙමනම් මෙයා සිද්ධ කරපු කෝණික විස්ථාපනය 2යි 5 වලින් බෙදුනම අපිට පුළුවන් මෙයා වට කීයක් කරකුණාද කියලා හොයාගන්න. අපි හිතමු මෙයා අංශක මෙයා කරකුණා කියලා 4යි 5 රේඩියන් කෝණය 4යි 5 රේඩියන් කෝණය මෙයා සිද්ධ කරලා තියෙනවා මේ t කාලය තුල 4 රේඩියන් 4යි 5 කෝණික විස්ථාපනය මෙයා සිද්ධ කරලා තියෙනවා. එතකොට මෙයා කරකුණු වට ගන්න හොයන්න නම් මොකද කරන්නේ අපි මෙයාව බෙදනවා 2යි 5 වලින්. එතකොට 4යි 5 2යි 5 වලින් බෙදුවාම 5 5 කැපිලා ඉඳලා දෙවරක් 1යි දෙවරක් 2යි කියලා අපිට එනවා. එයා කරකුණු වට ගණන කොච්චරයිද 2යි කියලා. එහෙම නැත්නම් චලනය වුණු වට ගන්න 2යි කියලා. එහෙමනම් ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ සිද්ධ කළ t කාලයේදී සිද්ධ කළ කෝණික විස්ථාපනය ඔමෙගා t නම් ඔමෙගා t 2යි 5 වලින් බෙදපුවාම 2යි 5 කියලා කියන්නේ එක ප්‍රවණයක් නැත්නම් එක වටයක් කරකීමේදී සිද්ධ කරන කෝණික විස්ථාපනය. මෙයා සිද්ධ කරපු කෝණික විස්ථාපනය එක වටයකට අදාළ කෝණික විස්ථාපනයෙන් බෙදපුවාම
අපිට ලැබෙනවා මෙයා කැරකුණු වට ගාන කොච්චරයිද කියලා. එහෙමනම් t කාලයකදී කැරකුණු වට ගණන අපිට ගන්න පුළුවන් ඔමෙගා t බෙදීම 2යි ෆයි කියන එකේ. ඊළඟට අපි දන්නවා භ්‍රමණ සංඛ්‍යාතයේ f කියලා කියන්නේ වට ගණන, කැරකුණු වට ගණන බෙදන්න ඕන මොකෙන්ද? කාලය. කැරකුණු වට ගණන බෙදන්න ඕන කාලය. නැත්නම් භ්‍රමණ සංඛ්‍යාව බෙදන්න ඕන කාලය. ඒකට දැන් අපිට මෙතන ඇවිල්ලා තියෙනවා මේ කැරකුණු වට සංඛ්‍යාව කොච්චරයිද? ඔමෙගා t බෙදීම 2යි ෆයි කියලා. ඒකට මෙයාව බෙදන්න ඕන කාලය. ඒ සඳහා ගත කරපු කාලය අපි ගත්ත මේ අපි t කාලයක් නේ සලකලා තියෙන්නේ. එහෙනම් කාලය කොච්චරයිද? t. එහෙමනම් මේ t කියන එකෙන් බෙදනවා කියලා කියන්නේ මම වැඩි කරනවා එකයට t වලින් එකයට t වලින් වැඩි කරනවා කියන්නේ t වලින් බෙදනවා කියන එකම තමයි. මම මෙතනදී මේක වැඩි කිරීම එකයට t කියලා දාගත්තේ. මේකත් භාග සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ. හරයක් සහ ලවයක් තියෙන නිසා මෙහෙම දාගත්තම අපිට පැහැදිලි. එතකොට අපිට පේනවා මේ t කැපිලා යනවා. අපිට ඉතුරු වෙනවා f සමානයි ඔමෙගාට 2යි ෆයි කියලා. f සමානයි ඔමෙගාට 2යි ෆයි කියලා. එහෙමනම් දැන් මේ 2යි ෆයි එහා පැත්තට අරගෙන ගියපුවාම අපිට එනවා මෙහෙම 2යි ෆයි f සමානයි ඔමෙගා කියලා. එහෙනම් අපිට මේක මේ විදිහට සකස් කරලා නැවත ලියන්න පුළුවන්. ඔමෙගා සමානයි 2යි ෆයි ඔමෙගා සමානයි 2යි ෆයි f කියලා. එහෙනම් මෙන්න මේක තමයි අපේ සම්බන්ධතාවය. කෝණික ප්‍රවේගය සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය. කෝණික ප්‍රවේගය ඔමෙගා නම් ඔමෙගා සමානයි 2යි ෆයි f. මේක මේ සූත්‍රය අපිට වැදගත් වෙනවා ගැටළු විසඳද්දී. ඒක නිසා මේක අපි මතකයේ තියාගන්න ඕන. ගැටළු වලදී මේක අපිට යොදා ගන්න අවශ්‍ය වෙනවා. ගැටළු වලට යන්න කලින් පොඩි දෙයක් ඔබට කියලා දෙන්න ඕන. ඔබ දැකලා ඇති ගොඩක් විදුලි උපකරණවල මෝටර් වල එහෙම ගහලා තියෙනවා RPM අගය කියලා එකක්. RPM අගය කියලා. මේ RPM අගය කියලා දක්වලා තියෙන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. හැබැයි මෙතනදී දක්වලා තියෙන්නේ මිනිත්තුවට වටවලින්. මිනිත්තුවකදී ආව වට කීයක් කැරකෙනවද කියන එක තමයි ඒ RPM අගය කියලා දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි මොකක්ද මේ RPM අගය කියලා කියන්නේ කියන එක ගැටළු විසඳන්න යන කලින් දැනගෙන හිටියම ඒක අපිට හොඳයි. ඒ නිසා තමයි මම ඔබට ඒක කියලා දුන්නේ. ඔබ දැකලා ඇති විවිධ විදුලි උපකරණවල කැරකෙන විදුලි උපකරණවල ගහලා දෙනවා RPM අගය කියලා. මෝටර් වල ඊළඟට ෆෑන් වල ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් මේ RPM අගය කියලා ගහලා තියෙන්නේ මේ මෝටර එක එහෙම නැත්නම් ෆෑන් එක මිනිත්තුවකදී සිද්ධ කරන වට ගණන. මිනිත්තුවකදී කොච්චර වට ගණනක් කැරකෙනවද කියන එක. ඒතර ඔබට සමහර ගණන් වලදී භ්‍රමණ සංඛ්‍යාතය RPM අගය විදිහට ලබා දෙනවා. ඒකට මේ වගේ එකක් ආවොත් ඔබ ගැටලුවට යද්දී මේ සූත්‍රයට ආදේශ කරන්න යද්දී මේක තප්පරයට වටවලට හරවගෙන ඉන්න ඕන. හරවගෙන තමයි සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. RPM කියලා දුන්නොත් ඒකෙන් කියන්නේ මිනිත්තුවට වට කියන එක. හරි. එහෙමනම් දැන් අපි යමු ගැටලුවකට. බලමු අපි කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. අපි බලමු පළවෙනි ගාන එහෙනම්. පළවෙනි ගානේ තියෙන්නේ මෝටර රථයක රෝදයක් තප්පරයට වට දෙකක් කැරකෙවේ. රෝදයේ කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් වලින් ප්‍රකාශ කරන්න. මෝටර රථයක රෝදයක් තප්පරයට වට දෙකක් කැරකෙවේ. රෝදයේ කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් වලින් ප්‍රකාශ කරන්න. හරි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට දීලා තියෙනවා ගානේ මෙයා තප්පරයට වට දෙකක් කරගෙනවා කියලා. ඒ කියන්නේ මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය තප්පරයට වට දෙකයි. එහෙනම් 2යි වෙන්නේ භ්‍රමණ සංඛ්‍යාතය තප්පරයට වට 2යි වෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් දැන් අපි ඉගෙන ගත්ත සූත්‍රය ගන්න ඔමෙගා සමානයි 2යි ෆයි f කියන අපි ඉගෙන ගත්ත සූත්‍රය. ඒතර මේ සූත්‍රයේ f වෙනුවට ඔයගොල්ලෝ ආදේශ කරන්න දෙක. f වෙනුවට ආදේශ කරන්න දෙක. එතකොට අපිට එන උත්තරය ඔමෙගා සමානයි 4යි ෆයි තප්පරයට රේඩියන් කියලා. ඔමෙගා සමානයි 4යි ෆයි තප්පරයට රේඩියන් කියලා. ඔබට පැහැදිලි වෙන්නේ නැතිනේ කොහොමද මේ ගැටලුව හැදුවේ කියලා. අපි ඉස්සලම කරේ අදාළ තොරතුරු සටහන් කරගත්තා. ඒ කියන්නේ මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා තප්පරයට වට 2යි කියලා. ඒක අපි සටහන් කරගත්තා. ඊළඟට අපි කරේ ඔමෙගා සමානයි 2යි ෆයි f කියන සූත්‍රය අරගත්තා. මේකට අපි ආදේශ කරා. ඔමෙගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය, f කියලා කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. ඒතකොට භ්‍රමණ සංඛ්‍යාතය දෙක නිසා මෙතන මම දෙක ආදේශ කරා.
2න් 2යි 5 වැඩි වුණාම 4යි 5 කියලා එනවා තප්පරයට රේඩියන් වලින් කෝණික ප්‍රවේගය. හරි. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු ඊළඟට. අපේ ඊළඟ ගාන වෙන්නේ අරේ මීටර 4ක් වෙච්ච වෘත්තාකාර පතයක 4යි ms ශ්‍රේණික වේගයෙන් චලනය වෙන අංශුවක් තියෙනවා. මේ අංශුවේ භ්‍රමණ සංඛ්‍යාතය හොයන්න කියන එක තමයි අපේ ගැටලුව. මේක අපිට දීලා තියෙන ස්පර්ශීය වේගය සහ එයා චලනය වෙන වෘත්තාකාර පතේ අරය පමණයි. අපිට කියලා තියෙන ඒ ටික දීලා අපෙන් අහනවා භ්‍රමණ සංඛ්‍යාතය. අපි දන්නවා භ්‍රමණ සංඛ්‍යාතය හොයන්න නම් අපි මෙයාගේ කෝණික ප්‍රවේගය දැනන් හිටියා නම් අපිට භ්‍රමණ සංඛ්‍යාතය ගණනය කරගන්න ලේසි ඔමෙගා සමානයි 2යි 5f කියන අපි ඉගෙන ගත්ත සූත්‍රය පාවිච්චි කරලා. එහෙමනම් අපි දන්නවා ස්පර්ශීය ප්‍රවේගය සහ ස්පර්ශීය ප්‍රවේගයේ ආරය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය. ඒක පාවිච්චි කරලා අපිට මුලින්ම පුළුවන් කෝණික ප්‍රවේගය හොයාගන්න. එහෙනම් අපි දන්නවා මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා නම් ඔමෙගා සමානයි කෝණික ප්‍රවේගය ඔමෙගා නම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට v සමානයි r ඔමෙගා කියලා. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා නම් අපිට ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා කියලා. එතකොට v කියලා කියන්නේ මෙයාගේ ස්පර්ශීය වේගය, r කියලා කියන්නේ මෙයා චලනය වෙන වෘත්තාකාර පතේ අරය, ඔමෙගා කියලා කියන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය. එහෙමනම් දැන් අපිට මෙතනින් පුළුවන් මෙයාගේ කෝණික ප්‍රවේගය හොයන්න. මොකද අපි v දන්නවා, r දන්නවා. එහෙනම් අපි ආදේශ කරමු v වලට දානවා 4යි ms ඍණ 1 r කියලා කියන්නේ මීටර 4යි. අපි හොයන්න යන්නේ ඔමෙගා. එහෙනම් මේ 4 එහා පැත්තට ගෙනියමු. මේ 4 එහා පැත්තට ගෙනිහිලා ගෙනිච්චම 4 බෙදීම 4 කියලා එන්නේ. ඔමෙගා අපි දන්නවා ඔමෙගා වල ඒකකය තප්පරයට රේඩියන්. එහෙනම් 4ට 4 බෙදුනම අපිට එනවා 1යි තප්පරයට රේඩියන් 1යි කියලා මෙයාගේ කෝණික ප්‍රවේගය. එහෙනම් අපිට මෙයාගේ කෝණික ප්‍රවේගය හම්බුණා දැන් තප්පරයට රේඩියන් 1යි කියලා. හැබැයි අපෙන් අහන්නේ කෝණික ප්‍රවේගය නෙමෙයි මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය. එහෙනම් අපි දන්නවා භ්‍රමණ සංඛ්‍යාතය හා කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය තමයි ඔමෙගා සමානයි 2යි 5f කියලා කියන්නේ. එහෙනම් අපි ඔමෙගා දන්න නිසා අපි ඔමෙගා වලගේ මෙතනට ආදේශ කරමු. තප්පරයට රේඩියන් 1යි කියලා. එතන 2යි 5f කියලා අපිට එනවා. එහෙමනම් මේ 2යි 5 එහා පැත්තට අරන් යමු. ඒකට එකයට 2යි 5 සමානයි තප්පරයට එකයට 2යි 5 සමානයි f කියලා අපිට එනවා. ඒ කියන්නේ මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය වෙන්නේ තප්පරයට එකයට 2යි 5. දැන් අපිට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මම මේ ගැටලුව විසඳුවේ කියලා. එහෙමනම් අපි අපේ ඊළඟ ගැටලුවට යමු. අපි බලමු ඊළඟ ගාන. මේ ගානේ කියන්නේ අරය මීටර 6ක් වෙච්ච වෘත්තාකාර ගමන් මාර්ගයක අංශුවක් චලනය වෙනවා. එයාගේ වේගය වෙන්නේ තප්පරයට මීටර 12යි කියලා අපිට දීලා තියෙනවා. අපෙන් අහනවා මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය කොච්චරයිද කියලා. හරි. එහෙමනම් දැන් මෙතනත් අපිට කෝණික ප්‍රවේගය දීලා නැහැ. එහෙනම් අපි මොකද මුලින්ම කරන්න ඕන? කෝණික ප්‍රවේගය හොයා ගන්න ඕන. මෙතන අපිට දීලා තියෙන ස්පර්ශීය ප්‍රවේගය සහ අරය යා චලනය වෙන වෘත්තාකාර පතේ අරය. එහෙනම් අපිට පුළුවන් දැන් මොකද්ද? මෙයාගේ කෝණික ප්‍රවේගය කොච්චරයිද කියලා හොයාගන්න. එහෙනම් අපි පාවිච්චි කරනවා මේ සූත්‍රය v සමානයි r ඔමෙගා කියන සූත්‍රය. මේක v කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය, r කියන්නේ අරය, ඔමෙගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. v අපි දන්නවා, r අපි දන්නවා, ඔමෙගා තමයි දන්නේ නැත්තේ. මෙතෙන්ට ආදේශ කරද්දී v ආදේශ කරන්න ඕන තප්පරයට මීටර වලින්, r ආදේශ කරන්නත් ඕන මීටර වලින්. හරි. අපි බලමු ඊට. මෙතන එනවා 12යි ms ඍණ 1 r කියලා කියන්නේ 6යි m සමානයි ඔමෙගා. එහෙනම් අපි මේ 6යි m මෙහා පැත්තට අරගෙන යනවා. ඒකට අපිට එනවා 12 බෙදීම 6ට සමානයි ඔමෙගා කියලා. ඒ කියන්නේ 2යි තප්පරයට රේඩියන් කියලා එනවා අපිට ඔමෙගා. එහෙනම් ඔමෙගා කොච්චරයිද? 2යි තප්පරයට රේඩියන්. දැන් එහෙනම් අපි මෙයාගේ කෝණික ප්‍රවේගය දන්න නිසා දැන් අපිට පුළුවන් මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය හොයාගන්න. කොහොමද අපි භ්‍රමණ සංඛ්‍යාතය හොයන්නේ? අපි දන්නවා කෝණික ප්‍රවේගය කියන්නේ ඔමෙගා සමාන වෙනවා 2යි 5 f කියලා කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. හරි. දැන් අපි ඔමෙගා දන්නවා. එහෙනම් අපිට f හොයාගන්න පුළුවන්. නම් මොකක්ද ඔමෙගා 2යි තප්පරයට රේඩියන්. එතනනවා 2යි 5 f කියලා මේ 2යි 5 එහා පැත්තට අරගෙන යන්න. එතකොට 2 බෙදීම 2යි 5 සමානයි f කියලා එනවා. 2ට 2 කැපිලා යනවා. එතකොට අපිට එනවා
1ට 5 සමානයි f කියනවා. එහෙනම් තප්පරයට 1ට 5 තමයි මෙයාගේ ප්‍රමණ සංඛ්‍යාතය වෙන්නේ. ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ ගැටලුව අපි විසඳුවේ කියලා. හරි. අපි දැන් බලමු එහෙනම් මොකක්ද මේ ආවර්ත කාලය කියන්නේ කියලා. ආවර්ත කාලය කියලා කියන්නේ අපි හිතමු මේ වගේ වෘත්තාකාර චලිතය දෙන වස්තුවක් තියෙනවා කියලා. මේ වස්තුව එක් වෘත්තයක්, එක් වෘත්තාකාර චලිතයක්. ඒ කියන්නේ එක රවුමක් සම්පූර්ණ කරන්න ගත කරන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. ඒ කියන්නේ වෘත්තාකාර චලිතය දෙන වස්තුවක් එක් වටයක් සම්පූර්ණ කරන්න ගත කරන කාලයට තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. ඒත් අපි ආවර්ත කාලය සංකේතවත් කරන්න භ්‍රමණ චලිතයේදී පාවිච්චි කරන සංකේතය තමයි කැපිටල් T කියලා කියන්නේ. ඒ කියන්නේ කොහේ හරි තැනක කැපිටල් T යොදලා තියෙනවා නම් මේ කැපිටල් T වලින් අපි සංකේතවත් කරන්නේ ආවර්ත කාලය. හරි. දැන් එහෙනම් ඔබ දන්නවා ආවර්ත කාලය කියලා කියන්නේ එක් වටයක් සම්පූර්ණ කරන්න ගත කරන කාලය කියලා. එහෙමනම් දැන් බලමු අපි ආවර්ත කාලය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. අපි ගමු ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් චලනය වෙන අංශුවක්. ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් චලනය වෙන අංශුවක්. එයා එක ආවර්තයක් සම්පූර්ණ කරද්දී ගෙවා දමන නැත්නම් එයා සිදු කරන කෝණික විස්ථාපනය වෙන්නේ 2.5 රේඩියන් 2.5 තමයි එයා සිද්ධ කරන කෝණික විස්ථාපනය වෙන්නේ එක වටයක් කරකිනකොට. එයා එක වටයක් කරකිනකොට සිද්ධ කරන කෝණික විස්ථාපනය වෙන්නේ 2.5. එතකොට එයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා. ඒ කියන්නේ එයා තප්පරයකදී සිදු කරන කෝණික විස්ථාපනය ඔමේගා. එහෙමනම් එයාට 2.5 කියන කෝණික විස්ථාපනය සිද්ධ කරන්න යන කාලය අපිට ගණනය කරගන්න පුළුවන් කොහොමද? තප්පරයකදී එයා සිදු කරන කෝණික විස්ථාපනයේ මේ අගය බෙදුවොත්. ඒ කියන්නේ 2.5 ඔමේගා වලින් බෙදුවොත් අපිට ලැබෙනවා මෙයා මේ 2.5 කියන කෝණික විස්ථාපනය සිද්ධ කරන්න. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් කරකෙන්න ගත කරන කාලය. මේ සම්පූර්ණ වටයක් කරකෙන්න ගත කරන කාලයට තමයි අපි කියන්නේ ආවර්ත කාලය කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් t සමානයි 2.5 බෙදීම ඔමේගා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ආවර්ත කාලයේ t සමානයි 2.5 බෙදීම ඔමේගා කියලා. මේක t කියලා කියන්නේ ආවර්ත කාලය, ඔමේගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ සම්බන්ධතාවය මම නිර්මාණය කරගත්තේ කියලා t සහ ඔමේගා අතර. අපි දැන් බලමු කොහොමද ආවර්ත කාලය සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ කියලා. ඔබ දන්නවා භ්‍රමණ සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකදී සිදු කරන වටකරන. මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය f නම් මෙයා එකයි තප්පර එකකදී සිදු කරන නැත්නම් කැරකෙන වට ගණන දෙන්නේ f. ඒ කියන්නේ එක තප්පරයකදී වට f ගණනක් කැරකෙන. එහෙමනම් එක් වටයක් කැරකීම සඳහා මෙයාට ගත වන කාලය තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. එහෙනම් හරි. තප්පර එකකදී වට f ගානක් කරගෙනවා. එහෙනම් එක් වටයක් කරගෙන ගත වෙන කාලය මොකද අපි කරන්න ඕන? හොයන්න මොකද කරන්න ඕන? තප්පර එක බෙදන්න ඕන. කරගෙනු වට ගන්න. තප්පර එකදී වට f ගානක් කරකිලා තියෙනවා. එහෙනම් එක් වටයක් කරගෙන ගත වෙන කාලය හොයන්න අපි මොකද කරන්න ඕන? තප්පරය බෙදන්න ඕන. කරගෙනු වට ගන්න. එහෙනම් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් t සමානයි 1ට f කියලා. මේක තමයි කාලය සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය. මම පොඩ්ඩක් තව පැහැදිලි කරන්නම් මේක. ඔබ හිතන්න මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය තප්පරයට වට 10යි කියලා. තප්පරයට වට 10යි. එතකොට මෙයා තප්පරයකදී වට 10ක් කරගෙන. එතකොට මෙයා එක වටයක් කරගෙන ගත කරන කාලය හොයන්න නම් මේ වට 10 කරගෙන මෙයාට ගත වෙලා තියෙන කාලය තප්පර 1යි. එන එක වටයක් කරගෙන නම් මේක 10න් බෙදන්න. එතකොට අපිට එනවා 0.1යි තප්පර කියලා. එහෙනම් මෙයාගේ ආවර්ත කාලය වෙන්නේ 0.1යි තප්පර. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ
සමීකරණය මම ගොඩ නැගුවේ කියලා. හරි. එහෙමනම් දැන් අපි මේ සමීකරණ දෙක යොදාගෙන හදන ගැටලු කිහිපයකට යමු. එහෙනම් අපේ ඊළඟ ගාන කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් 5.5 වන විදුලි මෝටරයක ආවර්ත කාලය සොයන්න. නැවත මම කියන්නම් ගාන කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් 5.5 වන විදුලි මෝටරයක ආවර්ත කාලය සොයන්න. හරි. අපි බලමු කොහොමද දැන් මේ ගාන හදන්නේ කියලා. මේකේ කියලා තියෙනවා විදුලි මෝටරයක් තියෙනවා. ඒ විදුලි මෝටරේ කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් 5.5. තප්පරයට රේඩියන් 5.5. එයාගේ ඔමේගා සමාන වෙනවා 5.5 තප්පරයට රේඩියන්. මෙයාගේ ආවර්ත කාලය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් අපි මුලින්ම මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය හොයාගෙන හිටියනම් අපිට ආවර්ත කාලය හොයන එක ලේසි. එහෙනම් අපි මුලින්ම මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය හොයාගමු. අපි දන්නවා ඔමේගා සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය වෙන්නේ ඔමේගා සමානයි 2.5 f. හරි. එහෙමනම් ඔමේගා වලගේ අපිට දීලා තියෙනවා කොච්චරයිද 5.5 කියලා. අපි දාමු මෙතනට 5.5 රේඩියන් s සමානයි 2.5 f. මේ 5.5 කියන එක 2.5 වලින් බෙදමු. ඒකට අපිට දෙනවා 5.5 බෙදීම 2.5 සමානයි f කියලා. 5ට 5 කැපිලා යනවා. ඒකට එනවා අපිට 5 බෙදීම 2යි තප්පරයට 5 බෙදීම 2යි කියලා f ගියාගේ. එහෙනම් මේක තමයි එයාගේ භ්‍රමණ සංඛ්‍යාතය වෙන්නේ. හැබැයි අපෙන් අහලා තියෙන භ්‍රමණ සංඛ්‍යාතය නෙමේ ආවර්ත කාලය. එහෙනම් අපි දන්නවා ආවර්ත කාලය t සමාන වෙනවා 1ට f. t සමාන වෙනවා 1ට f. එහෙනම් දැන් අපිට පුළුවන් ආවර්ත කාලය හොයාගන්න. අපි භ්‍රමණ සංඛ්‍යාතයේ ගිහිල්ලා f ට ආදේශ කරනවා 1ට 5 බෙදීම 2යි කියලා අපිට එනවා. මේක උඩට අරගෙන යනකොට උඩ යට මාරු වෙනවා. ඒතර අපිට එනවා 2 බෙදීම 5යි s කියලා. එහෙනම් මෙන්න මේක තමයි මෙයාගේ ආවර්ත කාලය වෙන්නේ. අපිට මේක සුළු කරලා අවශ්‍ය නම් ගන්න පුළුවන්. t සමානයි 0.4යි තප්පර කියලා. ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ ගැටලුව විසඳුවේ කියලා අපි තවත් ගැටලුවක් ඊළඟට අරගෙන බලමු. අපි බලමු අපේ ඊළඟ ගාන. ජවරෝධයක ප්‍රමණ සංඛ්‍යාතය 900 rpm නම් එහි ආවර්ත කාලය සොයන්න. ජවරෝධයක ප්‍රමණ සංඛ්‍යාතය 900 rpm නම් එහි ආවර්ත කාලය සොයන්න. හරි. බලමු අපි එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. අපිට මේක දීලා තියෙනවා ප්‍රමණ සංඛ්‍යාතය. හැබැයි ඒක දීලා තියෙන්නේ rpm වල. ඒ කියන්නේ මිනිත්තුවට වට වලින් දීලා තියෙන්නේ. එතකොට අපි මේක තප්පරයට වට කීයද කියලා මෙයාගේ සංඛ්‍යාතය හරවගෙන ඉන්න ඕන මුලින්ම. එහෙනම් මොකද අපි කරන්න ඕන? මෙයාගේ f තප්පරයට වට වලට හරව ගන්න නම් අපි මේ 900 කියන එකේනා බෙදන්න ඕන 60. 60න් බෙදනකොට මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා. මේක 3ෙන් බෙදපුවාම මෙතන 30යි. මේක 3ෙන් බෙදපුවාම 2යි. 30 දෙකෙන් බෙදපුවාම පිටිනවා 15යි. තප්පරයට වට 15යි මෙයාගේ ප්‍රමණ සංඛ්‍යාතය වෙන්නේ. එහෙමනම් දැන් අපි අහන්නේ මෙයාගේ ආවර්ත කාලය. අපි දන්නා භ්‍රමණ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාවය වෙන්නේ t සමානයි 1ට f. එහෙමනම් අපිට ගන්න පුළුවන් 1ට 15යි මෙයාගේ ආවර්ත කාලය. තප්පරය 15 වෙනි 1යි කියලා. ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ ගැටලුව විසඳුවේ කියලා අපි තවත් ඒ වගේ ගැටලුවකට යමු. අපි ඊළඟ ගාන බලමු. මේ රූපය දක්වලා තියෙන ඊළඟ ගාන. මේකේ තියෙන්නේ මෙහිමයි. මෙතන තියෙන්නේ රෝදයක්. මේ රෝදේ වටේ බෙල්ට් එකක්. මේ වගේ බෙල්ට් එකක් කරකිනවා. මේ බෙල්ට් අපිට දීලා තියෙනවා මේ බෙල්ට් එක මෙහෙට චලනය වන වේගය තප්පරයට මීටර 15යි කියලා. ඒ වගේම මේ රෝදේ අරය සෙන්ටිමීටර 25යි කියලා. ওই ටික තමයි අපිට දීලා තියෙන්නේ. අපෙන් අහනවා මේ රෝදේ භ්‍රමණ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය. මේ රෝදයේ භ්‍රමණ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය අපෙන් අහනවා. මේ තියෙන බෙල්ට් මොනවා හරි යන්ත්‍රයක කොටසක්. ඒකේ මේ වගේ උඩින් බෙල්ට් එකක් යනවා.
මේ බෙල්ට් එකේ වේගය තමයි අපිට දීලා තියෙන්නේ 15 ms වෙන එක කියලා. ඊළඟට මෙයාගේ අරේ දීලා තියෙනවා. දීලා අපෙන් අහනවා මේ රෝදේ භ්‍රමණ සංඛ්‍යාතය සහ ආවර්ත කාලය. හරි. එහෙනම් දැන් බලමු අපි කොහොමද මේ ගැටලුව හදන්නේ කියලා. දැන් ඔබට තේරෙනවා ඇති මේ මෙතන දීලා තියෙන 15 ms වෙන එක කියලා කියන්නේ මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය. ඒ කියන්නේ මේ බෙල්ට් එක චලනය වෙන වේගය මෙන්න මේ රෝදේ ස්පර්ශීය ප්‍රවේගයට සමානයි. ඊළඟට මෙයාගේ අරය අපිට දීලා දෙනවා. එහෙනම් අපිට පුළුවන් v සමානයි r ඔමෙගා කියන සූත්‍රය පාවිච්චි කරලා මුලින්ම මෙයාගේ කෝණික ප්‍රවේගය හොයාගන්න. එහෙනම් අපි මේ වැඩේ මුලින්ම කරමු. මොකක්ද? v සමානයි r ඔමෙගා අරගෙන. ඒතර අපි මෙයාගේ ස්පර්ශීය වේගය විදිහට ගන්නෙ මේ බෙල්ට් එක චලනය වෙන වේගය. ඒ කියන්නේ 15 ms වෙන එක කියන එක. 15 ms වෙන එක. හරි. ඒතර මෙයාගේ r දීලා තියෙන හැබැයි සෙන්ටිමීටර වලින්. මෙතනට ආදේශ කරද්දී එයා මීටර කරගන්න ඕන. ඒ හින්දා මම මේක ලියා ගන්නවා 25 බෙදීම 100 කියලා. 100 ඔමෙගා කියලා මම මේ විදිහට දාගන්නවා. හරි. දැන් එන අපිට හොයන්න ඕන ඔමෙගානේ. ඒ නිසා මම මේ 25 බෙදීම 100 කියලා එහා පැත්තට අරගෙන යනවා. එතකොට මේ පැත්තේ 15 තියෙන්නේ. මේක එහා පැත්තට අරගෙන යද්දී 100 උඩට යනවා. 25 යටට එනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා ඔමෙගා. 25 වරක් 1යි 125 ඒවා 4යි 15 4ෙන් වැඩි වුණාම 60යි 4 වරක් 5 20යි ටිකක් ඉතුරුයි 60යි කියලා එනවා 60යි තප්පරයට රේඩියන් කියලා අපිට ලැබෙනවා ඔමෙගා අගය. එහෙනම් මෙයාගේ කෝණික ප්‍රවේගය වෙන්නේ තප්පරයට රේඩියන් 60. එහෙමනම් දැන් අපිට හොයාගන්න ඕන මොකක්ද මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය. අපි දන්නවා භ්‍රමණ සංඛ්‍යාතය කොහොමද අපි ගණනය කරන්නේ? ඔමෙගා සමානයි 2යි phi f කියන සූත්‍රය පාවිච්චි කරලා අපිට මේක හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඔමෙගා දන්නවා දැන් කොච්චරයිද? 60යි තප්පරයට රේඩියන් කියලා. ඒතර මෙතන අපි දන්නවා 2යි phi f කියලා. 60 අපි බෙදමු 2යි phi f වලින් 60 අපි බෙදමු 2යි phi වලින් 2යි phi f වලින් නෙමෙයි 2යි phi වලින්. එතකොට අපිට එනවා එතන උඩට එනවා 30යි. එහෙනම් අපිට එනවා භ්‍රමණ සංඛ්‍යාතයේ 30 බෙදීම phi තත්පරයට කියලා. භ්‍රමණ සංඛ්‍යාතය අපිට ඔයාගේ ලැබෙනවා. ඊළඟට අපෙන් අහලා තියෙනවා මෙයාගේ ආවර්ත කාලය හොයන්න කියලා. ආවර්ත කාලය හොයන්න කියලා. එහෙනම් මම මේ පැත්ත නැසලා මේ පැත්තෙන් ආවර්ත කාලය හදන්නම්. අපි දැන් භ්‍රමණ සංඛ්‍යාතය දන්න හින්දා අපිට ආවර්ත කාලය හොයන්න පුළුවන් ලේසියෙන්. මොකද ආවර්ත කාලය t සමාන වෙනවා 1ට f ට. එහෙනම් t සමානයි 1ට 30 බෙදීම 5. එහෙනම් මේක උඩට මාරු වෙනවා. එතකොට එනවා අපිට 5 බෙදීම 30යි තත්පර කියලා. එනගේ ආවර්ත කාලය. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගාන හදපු හැටි. ඔබ හිතනවා නම් මේ වීඩියෝෙන් ඔබට යම් දැනුමක් ලැබුණා, ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා ඔබේ මිතුරන්ටත් මේ ගැන කියන්නේ එයාව දැනුවත් කරන්න, අපේ channel එක ගැන එයාව දැනුවත් කරන්න. ඒ වගේම ඔබ අපේ channel එකේ වීඩියෝ එකක් නරඹන්නේ පළවෙනි වතාවට නම් අපේ channel එක ඇතුලේ ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච තාක්ෂණික විද්‍යාව සඳහා විද්‍යාව පාඩම් ගොඩාක් තියෙනවා. ඒ නිසා අපේ channel එකට ඇවිල්ලා ඒ පාඩම් නරඹන්න ඒක ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. subscribe button එක ඔබපු ගමන් එහා පැත්තෙන් bell icon එකක් මතුවෙයි. ඒ bell icon එක උඩ click කරලා ඔබට පුළුවන් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න. එහෙමනම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.